නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් වෙසක් සමය නිම වෙලා පොසොන් පොහොය ආසන්න වෙන කාල අවකාශයක්. වෙසක් පොහොය මොන තරමින් අපේ හිත සුවපත් කරනවාද කියලා වචනෙන් විස්තර කරන්න පුළුවන් කරුණක් නෙමෙයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා අපි දල්වන වෙසක් පහන් කූඩුවක එකම එක වෙසක් පහන් කූඩුවකින්වත් ගලන මෘදු ආලෝක ධාරාවකින් හදවත් කීයක් දැල්වෙනවද? නැත්තම් හදවතක් මොන තරමින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා ප්‍රසාදයට පත් වෙනවද කියලා ඔබ දන්නවා. ඉතින් මේ කරුණ පින්වන්ත ඔබට සිහිපත් කරගන්න හිතුණා. මේ මොහොතේත් අපේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ඔබ හැමදෙනා වෙනුවෙන් අපේ සාකච්ඡා මණ්ඩපේ පහන් දැල්ලුවා. සිත පහදාගෙන රැස් වෙන්න රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඉතින් අපට අනුකම්පාවෙන්ම අදත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩම ආවදාල ගරුතර මහා සංඝරුවන වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න කලවාන කොස්වත්තේ පදිංචිව සිට මැයි 18 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන එම්.ඩබ්ලිව් ගුණදාස පින්වන්ත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් මිලීනා මියුරින් රත්නායක බිරිඳ දමයන්ති සමන්ත සංජීව ඉන්දික තිලින අසංග යන පින්වන්ත ඒ වගේම රුවන් යන පින්වන්ත දූපුතුන් විසින් දරන්නට යනවා. ඉතින් මේ සදැහැතියන් අපි තාම දයාවෙන් සිහිපත් කරගෙන පිනැති ඔබ හැම දෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල අදත් සම්බුදු සිත කාසිරිය සදාම් සාකච්ඡාව පිණිස අවස්ථාව දා කරගන්න සූදානම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි සම්බුදු සිත කාසිරිය උතුම් සදාම් සාකච්ඡාව ආරම්භ කරන්න කල් උදා වුණා. ඊට කලින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සිහිපත් කරගන්න කරුණක් තියෙනවා ස්වාමීනි. අවසරයි මේ දායකත්වයේ දරන සදහැවතුන් සිහිපත් කරනවා. මේ මිය පරලෝ යන්නට යෙදුණු පින්වන්ත පියාණන් මිය පරලෝ ගිය කල මේ සද්දින දාණය නිවසේ කරන්න බැරි වුණා කියලා ස්වාමීනි. මොකද හේතුව නිවසේ හැමදෙනාම නිරෝධායනයට ලක් කළා කටයුතු කරන්න සිද්ධ වුණා කියලා. ඉතින් ඉල්ලා සිටිනවා පින්වන්ත මහා සංඝරුවනෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේකින් මේ මරණයක් සිදු වී දින 7කින් සිදු කරන පින්කමේ අරමුණ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියලා. ස්වාමීනි සමහර විට හිතනවත් දන්නේ නැහැ අර දින 7න් පින්කම කරන්න බැරි වුන නිසා මොකක් හෝ හිතේ කනගාටුවක් තියෙනවද දන්නේ නැහැ. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. විශේෂයෙන් කාරණේ අර පින්වතුන්ට පුංචි අදහසක් තිබුණේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි මම හිතන්නේ. එහෙමයි. මේ 7 දවස් දාණය සම්බන්ධව. එහෙමයි. ඒක ඇත්තටම එහෙම කෙනෙක් මැරුණාට පස්සේ සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ඥාතියෙක් විදියට කරන්න පුළුවන් සත්පුරුෂ යුතුයකමක් තියෙනවා. එහෙමයි. ඒක බලන්න බුදු කෙනෙක් දකින ප්‍රධානම දේ තමයි මැරුණු කෙනෙකුට කරන්න පුළුවන් සත්පුරුෂ යුතුයකමක් තියෙනවා. කුමක්ද? පින් අනුමෝදන් කිරීම. එච්චරයි. ඒක දිනයක් වෙලාවක් එහෙම කාලවකවානුවක් එහෙම නැහැ. එහෙමයි ස්වාමීනි. මේ ඇත්තටම අර මොකද ලංකාවේ කාලයක් යනකොට බෞද්ධ මේ ඇති වුණා මේ සංස්කෘතිය කියලා එකක් බිහි වුණා. එහෙමයි. මොකද මේ ඒක බිහි වෙන්න ප්‍රධාන හේතුවක් තියෙන එකට හේතුව මේ මොකද ධර්මානුධම්ම පටිපදාවේ මිනිස්සු ධර්මයේ අහලා හැසිරෙන එක නැති වෙලා කියන්නේ. එහෙමයි. ඊට පසු කාලීනව ඒකේ නිරත කරවන්න උපද්දපු
සංස්කෘතික අංග ලක්ෂණ ටිකක් හදාගත්තා. එහෙමයි. දෙක නිකන් මේ වගේ. දැන් ඔන්න පංචශීල කියන එක මේ හැම දැන් අද සාමාන්‍යයෙන් තියෙන මොකක් හරි උත්සවයක් වෙලාවකදී පින්කමක් වෙලාවදී ඉස්සර සමාදම් වෙන එකක් විදිහට විතරනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. එතකොට ඒක මේ ඒක අන්තිමට ඒ වගේ නිකන් අර සංස්කෘතික ලක්ෂණයක් බවට පත් වෙලා එච්චරයි. ඒකට හේතු උනේ ඇයි? පංචශීලය කියලා කියන්නේ සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේ නමක් දකින්න සතර පායට යන හේතු වෙන දෙයක්. එතකොට ඒ නිසා තමයි මේ පංචශීලය කියන්නේ පංච දුස්තරිතය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට පංචශීලයේ රකින්න කී අරමුණ තමයි සතර පායට යන එකකින් වලකින්න මේ දොරටුව නිර්මාණය කරලා දෙනවා. එහෙමයි. ආරක්ෂාව සලසලා දෙනවා. පසු කාලීනව මේක නැති වෙලා ගියා. අන්තර සමාදම් වෙන එකක් විතරක් බවට පත් වුණා. එහෙමයි. ඒ නිසා හැම තැනදීම උක සමාදම් වෙනවා. ඒ වගේ තමයි මේකත් දැන් අර මේ මිනිස්සු දන් දෙන එක පින්කමක් කරනවා කියන එක මිනිසුන්ගේ ජීවිතේ නැති වෙලා ගියා. අන්තිමට ඒක කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ කෙනාට කරන වතාවත් විදියට 7 දවස් දානේ 3 මාස දානේ අවුරුද්ද දානේ මේවා මේ සමාජගත වුණා. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒවට තමයි කියන්නේ බෞද්ධ සංස්කෘතිය කියලා. එහෙම එකක් මේ බුද්ධ ශාසනය නෑනේ ඇත්තටම. එහෙමයි. ඒතකොට බෞද්ධ සංස්කෘතිය කියලා එකක් ඊට පස්සේ අන්තිමට දැන් බිහි වෙලා අන්තිමට දැන් තියෙන්නේ සංස්කෘතිය විතරයි. එහෙමයි. ශාසනය නෙමෙයි තියෙන්නේ අද. ශාසනය ගැන කතාවක් නෑ අද. සංස්කෘතික ලක්ෂණ තියෙනවා එච්චරයි. එහෙමයි. නමුත් ස්වාමීනි අපි කුමන අවස්ථාවක හෝ සිදු කරන දම් පැන් දීලා හෝ ආදි වශයෙන් සිදු කරන කවර හෝ පිනක් ඥාතින්ට අනුමෝදන් කරන් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් තමන්ට ගෙදර පුළුවන්කම තියෙන්නේ අපි මොකද එහෙම ක්‍රමවේදයක් නැහැ කියලා ඇත්තටම දැන් මේ වකවානු වල ඒතර හඳහන් වෙලා තියෙන පිරිස නිරෝධායනටපත් වෙලා ඉඳලා ඒ කාලේ. එහෙමයි. ඒතර හොඳට කරන් තියෙන්නේ ගෙදර උදේ පාන්දර නැගිටලා කිරිපිරු ටිකක් හදලා භාග්‍යතුන් වහන්සේ උදෙසා පූජා කරනවා. එහෙමයි. නේද? ඊට පස්සේ මේ මිය පරලෝකීය ඥාතිට පින් අනුමෝදන් කරනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දවල් කාලේ භාග්‍යතුන් වහන්සේ උදෙසා ආයි බුද්ධ පූජා කරනවා. එහෙමයි. රාතන් වහන්සේ නමක්ගේ සිහි කරගෙන දානි පාත්‍රයක් පූජා කරනවා. එහෙමයි. ඊට පස්සේ ගෙදර තමන්ගේ වැඩිහිටි දෙමව්පියෝ ඉන්නව නම් මේ සාමාන්‍ය වැඩිහිටි කෙනෙක් ඉන්නව නම් උපාසකේ උපාසිකා දානයක් දෙනවා. එහෙමයි. නේද? එහෙයි. එතකොට එහෙම දීලි වරලා පින් අනුමෝදන් කරලා පිරිස් සජ්ජායනාවක් කළා සන්ධ්‍යා භාගී මේ සත්බුදුරජාණන් වහන්සේ සිහි කරමින් වන්දනාවක් කළා. හරි බොහොම ලස්සනට මේ හැඩගැහෙන්න පුළුවන්. ඇත්තටම ස්වාමීනි පින් අපේක්ෂාවෙන් අපේ ඥාති කෙනෙක් ඉන්නවා නම් එපරිද්දෙන් උදේ කිරිපිඩු පූජා කරලා දවස් මුළුල්ලේ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන විට මොනතරම් පිනායන සිතක් ඇති. ඒක නේ තමම මහන්සි වෙලා සෝත්සාහයෙන් දෙයක් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලෙදී අද වගේ සිල් වැඩසටහන් තිබ්බේ නෑනේ. පොයි දවසට. ඒතර ගෙදර ඉඳගෙන තමයි ඒ කෙනා උපෝසතිය ආරක්ෂා කරගත්තේ. එහෙමයි. අද දැන් එහෙම කරගන්න බැරි වෙන නිසා තමයි අද මාසික සීල භාවනා වැඩසටහන් සති සීල භාවනා වැඩසටහන් පොයි දවසට සීල භාවනා වැඩසටහන් දැන් අද මේක කරන්න වෙලා තියෙනවනේ අද. එහෙමයි. ඒතර එතෙන්ට ආවට පස්සේ අපිට සත්‍ය කියන එක සැඟවිලා ගිහලා තියෙන්නේ. එහෙමයි. තේරුණා නේද? මේකත් එහෙම කතාවක් තමයි එතකොට. එහෙමයි සාම. අර සංස්කෘතිය නාමේ යම් දේවල් ටික පනවගත්තට පස්සේ සත්‍ය සැඟවිලා යනවා. අන්තිම සංස්කෘතික ලක්ෂණ ටිකක් විතරක් මේ සමාජගත වෙලා තියෙනවා. අන්තිම මිනිස්සු කාලයක් යනකොට සත්‍ය කියනකොට සත්‍ය පිළිගන්නේ අන්න බොරුවක් කියනවා අන්න අමුතු එකක් ඇවිල්ලා කියනවා. එහෙමයි. මේ මහමෙවුනාවට මුල් කාලේ බණින් හරියට හේතුණානේ ඔක. අන්න මහමෙවුනාව කියලා එකක් පටන් ගන්න අමුතු සංස්කෘතියක් ඇති වෙලා භාවනා අසපුළු කිය මිනිස්සු හරියට ඊට පස්සේ වුණ බුදු පිළිම වහන්සේලා ටිකක් මේ රන්වන් පාටින් මේ පේන් කරලා එනකොට මිනිස්සු ඒකට බයින්න ගත්තා. එහෙමයි. දැන් අපි එහෙම කරන්න ගත්තේ දැන් මේ භාග්‍යතුන් වහන්සේට තියෙන ගෞරවයට. එහෙයි. දැන් භාග්‍යතුන් වහන්සේගේ පිළිම වහන්සේ ශ්‍රී දේහය රන්වන් පාටයිනේ. ඒ මුල් කරගෙන තමයි රන්වන් පාටින් අර පේන් කරන්න ඒ කටයුතු කළේ ඉතින් අර. මිනිස්සයාට ඒ පිළිම වහන්සේ දැකලා සර්වඥයන් වහන්සේ මොහොතකට සිහි කරගන්න පුළුවන් වුණොත් එහෙම. කොච්චර පිනක්ද නේද? පින්දස් වෙනවද? බලන්න එතකොට අද එතකොට මිනිස්සු ඒවා අමුතු දේවල් බවට පත් වෙලා තියෙන මිනිස්සුන්ට. එහෙමයි. හැම දෙයක්ම අර මේ නින්දාවට පත් කළා ගරහලා සමහර අය බය වෙලා දැන් පේන්නේ සමහර අයට දැන් මේ පිරිස මං දැන් සමහරට ඉල්ලීමක් කරන්නත් ගෙදර සමහර අය බය වෙලා ඇති. සමහර ඥාතිය මොන හරි කියනවා ඇති අයියෝ පින්කමක් කළේ නැද්ද? එහෙමයි. එහෙම නේද? ඒතර බලන්න අර ධර්මයේ ඇහුවත් සත්‍යයට එන්න හැදුවත් ඒ අයට එන්න
එතකොට එතන කරදර බාධා තියෙනවා. ස්වාමිනී දැන් ඒ පින්වන්ත සදහැවතුන්ට වගේම ඕනම කෙනෙකුට මහා සංඝරත්නය වැඩම කළා දම්පැන් දෙන විශාල දානමාන යෝජනා කරගන්න වසර 2-3 ආදි වශයෙන් හෝ Tamanට කැමති අවස්ථාවක ඉඩ තිබෙන අතරේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අර සිහිපත් කළා වගේ තමන්ගේ හිතට ඥාතිය සිහිපත් වෙන කල්ලි භාග්‍යවතුන් වහන්සේට නිවසේම උපස්ථාන කරලා පින් අනුමෝදන් කරන්න ඕන වෙනවා. පුළුවන් නෙන්න. දැන් බලන්න විශාකා මල්ලිකාවගේ මිනිපිරියක් නැති වුණා. එහෙමයි. හිස එතකොට මේ හිසේ මල් ගවසගෙන මේ තෙත් කරගෙන දැන් භාග්‍යවතුන් වහන්සේ ගාවට ආවිතකම් භාග්‍යවතුන් වහන්සේ දන්නෙත් නැහැ. එහෙමයි. දැන් මේ පූර්වාරාමේ පූජා කරපු මහෝපාසිකාවගේ මිනිපිරිය නැති වෙලා තියෙන්නේ. ඒක දැන් මම භාග්‍යවතුන් වහන්සේ දැක්කේ නෑ. භාග්‍යවතුන් වහන්සේ අපේ ගෙදරට ආවේ නෑ පාංශු කුල්ටි කියලා. එහෙම කිසි ප්‍රශ්නයක් නෑනේ. එහෙමයි ස්වාමී. තේරුණා නේද? මොකුත් නෑ. එහෙමයි. ආන්නේ වගේ එතකොට මේකේ කෙනෙකුට පින් මිය පරලෝකයේ ඥාතියෙකුට පිනක් අනුමෝදන් කරනවා කියන එකට වෙලාවක් අවේලාවක් නෑ ඇත්තටම. එහෙමයි ස්වාමී. සදහැතින් තමයි භාග්‍යවතුන් වහන්සේ විශේෂයි රහතන් වහන්සේ සීකරගෙන යම් පූජාවක් කළා පින් අනුමෝදන් කළා නම් හරි ඒක. එහෙමයි. තමන්ට එතකොට ලැබුණු අවස්ථාවක තමන් ආපහු සුපුරුදු පරිදි තමන් පින්කමක් කරනවා. එහෙමයි. අනිකයි. හොඳයි අපි එතකොට විශේෂයෙන්ම අපි මේ අසරිම සම්බුදු සිත කසිරිය ධර්මදේශනා මාලාවේ කතා කරමින් හිටියේ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානය ගැන. එහෙමයි. එතකොට මේ සිව්විසරද ඥානයන්ගෙන් එක විශාල ඥානයක් ගැන තමයි අපි පොඩි කාලයක් පොඩි කරුණු ටිකක් කතා කළේ. එහෙමයි. මොකද මේ සම්මා සම්බුද්ධත්වයේ ගැන මොකද මේ සිව්විසරද ඥානමයි සෑම බුද්ධ දේශනාව පුරාවට මිස්මතු වෙන්නේ ඇත්තටම. එහෙමයි. එක ඥානයක් නෙමෙයි. නමුත් අපි ඥාන ඉස්මතු කරනකොට මිනිස්සුන්ට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒක ඉස්මතු කරගලා දීලා මේ නැවත නැවත සම්බුද්ධත්වයට පැහැදවීමේ අරමුණ තමයි තියෙන්නේ අපිට. ඉතින් අද මම කල්පනා කළා ඊළඟ විසරද ඥානය පිළිබඳව කියලා දෙන්න කියලා. ඒක හරි ආශ්චර්යයි. තව විසරද ඥානයක් තියෙන භාග්‍යවතුන් වහන්සේට කීනාසවස්සතේ පටිජානතෝ ඉමේ ආසව අපරික්ඛීනාති. මෙන්න මේ විදිහේ චෝදනාවක් කවදාවත් භාග්‍යවතුන් වහන්සේට කරන්න බෑ කියන කිසි කෙනෙකුට. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන්ට, ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට කිසි කිසිම කෙනෙකුට මේ වගේ චෝදනාවක් කරන්න බෑ කියනවා. කුමද්ද ඔබ වහන්සේගේ ආශ්‍රව ඡය වේලා කියලා කියනවා. නමුත් මේ කියන ආශ්‍රව ඔබ වහන්සේගේ ප්‍රහාණය වෙලා නැහැ කියලා මේ ලෝකේ කිසිම ශ්‍රමණයෙකුට කියන්න බෑ කියලා. එහෙමයි ස්වාමීනි. කිසිම බ්‍රාහ්මණයෙකුට චෝදනා කරන්න බෑ කියන ඔබ වහන්සේගේ මේ ආශ්‍රව තියෙනවා කියලා. කිසිම දෙවියෙකුට කියන්න බෑ කියන ඔබ වහන්සේගේ මේ ආශ්‍රව තියෙනවා කියලා. කිසිම මාරයෙකුට කියන්න බෑ මාරයාට කියන්න බෑ කියන ඔබ වහන්සේගේ මේ ආශ්‍රවය තියෙනවා කියලා. හරි පුදුමයි. කිසි කෙනෙකුට කරුණු සහිතව මට කිසිම අභියෝගයක් කරන්න බෑ කියනවා. සාරිපුත්තයන් වහන්සේ කියන පින්වත් සාරිපුත්ත මේ කාරණය ගැන අල්ප මාත්‍ර සිදුරක්වත් නොදකින නිසා මම ඉන්නේ හරියම නිදහසිතින් මේ සාරිපුත්ත. මම කිසිම බයක් නැති සිතින් විශාරද බවට පත් වෙලයි සාරිපුත්ත වාසය කරන්නේ කියලා. කාටද මේ වගේ උදාාර ප්‍රකාශයක් මේ ලෝකේ කරන්න පුළුවන්? දෙවියන් සහිත, මරුන් සහිත, බමුණු සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවිත ලෝකේ මේ උදාාර ප්‍රකාශය මේ අයුරින් මේ විශාරද බව සිහනද කරන්න මේ මිහිපිට වෙන කෙනෙක් නැත සම්මා සම්බුදු කෙනෙක් ඇරෙන්නට පින්වත්. එහෙමයි ස්වාමීනි. පුදුමයි. එහෙමයි. පුදුම ආශ්චර්යයි. ඉතින් මම කල්පනා කළා ඒ නිසා මේ විසරද ඥානය පිළිබඳව පැහැදිලි කරන්න සබ්බාසව සූත්‍රයේ තවත් සූත්‍ර දේශනා ටිකක් මම ගත්ත දේශනා කීපයක් මුල් කරගෙන ඊතරම් මේ ආශ්‍රවයන් පිළිබඳ තියෙන අවබෝධය ඊතරම් අවබෝධය හිතා ගන්න බෑ ඒක. ඊතරම් අවබෝධයක් ආශ්‍රව පිළිබඳ තියෙන්න එහෙනම් ඒ ආශ්‍රව සියල්ල පිරිසිදු දැකලා ඒ ආශ්‍රව සියල්ල ප්‍රහාණය කරලා තියෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට ඒ ආශ්‍රව ගැන ඒ අයුරින් මේ දෙව් මිනිස් ලෝකයාට සිහනද පතුරවමින් ඒ දහම්සක් ප්‍රවර්තනය කරන්න බෑ. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සබ්බාසව සූත්‍රයේ තියෙනවා
සබ්බාසව සංවර පරියායම් වූ භික්කවේ දේසිස්සාම. පින්වත් මහණනි මම ඔබට සියලු ආශ්‍රවයන් සංවර කරන දහම් පරියාය කියලා දෙනවා. සියලු ආශ්‍රවයන්. ඒතර මේ දේශනාව හොඳට අධ්‍යයනය කරනකොට කෙනෙකුට තේරෙනවා එන සර්වඥයන් වහන්සේ මේ අයුරින් සියලුම අපේ ජීවිතේ තැවරිලා තියෙන හැම ආශ්‍රවයක්ම සෑම ආශ්‍රවයක්ම පිරිසින් දැකලා තියෙන්නේ. එහෙමයි. මම මේ දේශනාව ඇත්තටම දහම් කැඩපත කියන ධර්ම දේශනා මාලාවේ යටතේදී මම හිතන දේශනා 5ක් 6ක් විතර මම කරන්නේ කළා මම. එහෙමයි ස්වාමීනි. එච්චර විස්තර වශයෙන් මම මෙතනදී කරන්නේ නැහැ ඒ නිසා. එහෙමයි. නමුත් සර්වඥයන් වහන්සේ ගැන මේ උතුම් විශාරද ඥානය පිළිබඳ හිත් පහන් කරගන්න මම යම් ප්‍රමාණයකට විස්තර කරන්න මහන්සි ගන්නවා. එහෙමයි. ඊතර විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණනි මම හැම ආශ්‍රවයක්ම සංවර කරගන්න හැටි ඔබට මම කියලා දෙනවා. පින්වත් මහණනි හොඳට අහලා හොඳට නුවණින් විමසලා හොඳට මේක තේරුම් ගන්න මහන්සි ගන්න කියනවා. පින්වත් මහණනි හැබැයි මම මේ ආශ්‍රව නැති කිරීම ගැන කියලා දෙන්නේ දන්න කෙනාටයි පින්වත් මහණනි දකින්න කෙනාටයි කියනවා මම කියලා දෙන්නේ. ජානතෝ අහම් භික්කවේ පසතෝ ආසවානං khයං වදාමි. දන්න කෙනාටයි දකින්න කෙනාටයි විතරයි මම මේ ආශ්‍රව ගැන කියලා දෙන්නේ. නෝ අජානතෝ නෝ අපස්සතෝ නොදන්න කෙනාටයි නොදකින්න කෙනාටයි නෙවෙයි මම මේ කියලා දෙන්නේ. කිංච භික්කවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං khයෝ හෝති යෝනිසෝ මනසිකාරං අයෝනිසෝච මනසිකාරං ආන. මේක හරි වැදගත් දෙයක්. එතන මේ අපේ හිතේ ගලන කල්පනා රටාවක් තියෙනවනේ. එහෙමයි. එතන මේ අපේ හිතේ වැగిරෙන කල්පනාව කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. සම්පූර්ණ ගත්තොත් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඔක්කොම ටික. එහෙමයි. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා. එතකොට එක කල්පනා රටාවක් යෝනිසෝ මනසිකාරයට වැටෙනවා අනිත් කල්පනා රටාව අයෝනිසෝ මනසිකාරයට වැටෙනවා. ඒතර යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. තේරෙන භාෂාවෙන් කියනවා නම් තමන්ගේ හිතේ උපදින කෙලෙස් දුරු කරන්න පුළුවන් විදිහේ ලස්සන කල්පනා රටාවක් ඇති කරන්න පුළුවන් නම් ඒක යෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. තමන්ගේ හිතේ කෙලෙස් උපදින විදිහේ කල්පනා රටාවක් පවත්වනවා ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. ඒක බුද්ධ වචනයෙන්ම හරි ආශ්චර්ය ගම්භීර විදිහට විස්තර කරන සර්වඥයන් වහන්සේ නූපන් කාමාශ්‍රව නූපදින විදියට උපන් කාමාශ්‍රවයන් ප්‍රහාණය වෙලා යන විදියට පවත්වන කල්පනාවට කියනවා යෝනිසෝ මනසිකාරය. උපන් භවආශ්‍රව දුර වෙලා යන විදියටයි නූපන් භවආශ්‍රව නූපදින විදියටයි. එහෙමයි. උපන් අවිජ්ජාශ්‍රව දුර වෙලා යන විදියටයි නූපන් අවිජ්ජාශ්‍රව නූපදින විදියටත් පවත්වන කල්පනාවට කියනවා කුමක්ද යෝනිසෝ මනසිකාරය කියලා. එහෙමයි ස්වාමී. ඒතර එහෙම එකක් තමන්ගේ හිත ඇතුලේ තියෙනවා. හැබැයි තමන් හඳුනගන්න දක්ෂ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. ඒකනේ දැන් මේ ඕනම මේ සතර සතිපට්ඨාන වේවා, අනුස්සති වේවා, බ්‍රහ්ම විහාර භාවනා වේවා, අනිත්‍ය සංඥා වේවා, දුක්ඛ සංඥා වේවා, අනාත්ම සංඥා, මරණ සතිය, ඊතර මේ සබ්බ ලෝකේ අනිබිරත් සංඥා මේ කියන හැම සර්වඥයන් වහන්සේ විසින්ම පින්වත් මහන්නේ මේක වඩන්නේ මේකෙන් කුසල් වැඩෙනවා කියලා යම් දෙයක් කියලා දීලා තියෙනවා නම් මේ හැම එකක්මයි ආශ්‍රව දුරු කරන තැනටයි. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයට. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරයටයි. එහෙමයි. නමුත්තර ඒකින් තමන්ගේ හිතේ ආශ්‍රව දුරු වෙලා යනවා කියලා තේරුම් ගන්න දක්ෂනේ. එහෙමයි. තේරුම් ගන්න දක්ෂනේ. එහෙමයි. ඒ දක්ෂ නැතිකම තමයි මේ සියලු අරුබුද වලට හේතුව තියෙන්නේ. අර ඒ ගැන සද්ධාහ පිහිටන්නේ දැන් අසුබය අපිටුම් කෙනෙක් කාලයක් වැඩුව කියලා තමන් හිතේ යම් ප්‍රමාණයකට ආශ්‍රව දුර වෙලා යනවා. නමුත් තමන් ඒක හඳුන ගන්න දක්ෂ නැහැ. එහෙමයි. අනුස්සති බ්‍රහ්ම විහාර වඩනකොට මේ ආශ්‍රවයන් දුර වෙලා යනවා. නමුත් ඒක හඳුන ගන්න දක්ෂ නැති නිසා ඒක තමන් හිතවල නිරන්තරයෙන් පවත්වන්න මහන්සි ගන්න. ඒකයි මෙතන කියන්නේ දැන් මේක යෝනිසෝ මනසිකාරයක් කියලා දැනගත්තට වැඩක් නැහැ. තමන්ගේ හිතින්ම තමන් හඳුන ගන්න මේක යෝනිසෝ මනසිකාරයක් කියලා. එහෙමයි. ඒකට කියන්නේ ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ ඒක. යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕනද? අනිවාර්යයෙන්ම. එහෙමයි. ඒක යෙදෙන දෙයක් නේ ඒක. එහෙයි. ඒතර මේ යෝනිසෝ මනසිකාරය කියන එක තමන් හඳුන ගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. තමන් දක්ෂ වෙන්න. එහෙමයි. තමන් දක්ෂ වුණොත් එහෙම තමන්ට භාග්‍ය උදා වෙනවා කුමක්ද? ආශ්‍රව හඳුන ගන්නයි ආශ්‍රව දුරු කරන්නයි.
එහෙමයි. ඒතර මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරය තමන්ගේ හිතේ ඇති වෙනකොට තමන් තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන මේක යෝනිසෝ මනසිකාරය මේක අයෝනිසෝ මනසිකාරය කියලා. ඒතර මේක යෝනිසෝ මනසිකාරයයි මේක අයෝනිසෝ මනසිකාරයයි කියලා තේරුම් ගන්න දක්ෂ වුණොත් ආන් ඒ කෙනාට තමයි මේ ආශ්‍රව ගැන කියන කතන්දරේ තේරෙන්න පටන් ගන්නෙ. එහෙමයි. නැත්තම් ඒක යාට අපබ්‍රංශයක් තමයි. එහෙමයි. ඊතරම්ම එහෙනම් අපි තේරුම් ගන්න කොහොමද? ඊතරම්ම භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පරම ගම්බීරයි කියලා. ස්වාමීනි තමන්ගේ හිත තුළ පවත්වන කල්පනාවෙන් කෙලෙස් වලට බර වෙලා යනවා කෙලෙස් වැඩි වෙලා යනවා මේ කල්පනාව තිබ්බොත් ඉන්න. මේ කල්පනාව මේ පරිද්දෙන් තියෙනකොට නම් කෙලෙස් නැති වෙලා යනවා අඩු වෙලා යනවා කියලා. එහෙම දැනුමක් තියෙන්න ඕන කියලාද? අනිවාර්යයෙන් එහෙම දැනුමක් ඇති කර ගන්නවා. එහෙමයි. ඒකට කියන්නේ ප්‍රඥා ලෝකය කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒකයි දැන් මේ විදිහම අපිට තේරෙනවා මේ සියලු භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ අඩු ගානේ සදහැසිතක් හරි උපදින්නේ ඒකිනා හිතේ යම් ප්‍රඥා ලෝකයක් දැල්විලා නම් තමයි. එහෙමයි. ප්‍රඥා ලෝකේ දැල්විලා නැත්තම් එයාට අඩු ගානේ පහන් සිතක්වත් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒක දැන් අද ගත්තොත් එහෙම අද වර්තමානයේ දැන් එක එක ධර්මදේශකයන්න් වහන්සේලා ඉන්නවා මේ ලෝකේ. එතකොට මේ ධර්මදේශකයන්න් වහන්සේලාට ආස කරන තව ගිහි පිරිසකුත් බිහි වෙනවා. ඒ එකිනෙකාගේ ප්‍රඥාවේ ප්‍රමාණය තමයි එකතු වෙන්නේ. එහෙමයි. තේරුණා නේද? එතකොට එන පිරිසිදු බුද්ධ වචනයට ඒක රාශී වෙන්න කොච්චර ප්‍රඥාවක් තියෙන්න ඕනද? එහෙමයි. ස්වාමීනි දැන් භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ නොවන්නට අපි කවුරුත් මේ වැඩපිළිවෙල දැනගන්න විදිහක් නැහැ නිසා දැනගන්නේ නැහෙනි. එහෙයි. ස්වාමීනි එතකොට අපි කෙලස් ගින්නෙන් උග්‍රව පීඩාවටපත් වෙනවා. ඒ මේකට බලපාන කරුණ මොකද්ද කියලා හිත ඇතුලේ අපි හඳුන ගැනීම හැකියාවන්නේ. එහෙමයි. ඒතර බලන්න ඒක වෙන්නේ ප්‍රඥා ලෝකෙ මදිකම නිසා. එහෙයි ස්වාමීනි. ඇත්තටම ප්‍රඥාව කියන දේ සසරේ වඩන්න ඕන දෙයක් ඒක. එහෙමයි. යම් ප්‍රමාණයකට වැඩිලා නැත්තම් සංසාරේ කොච්චර මේ ජීවිතය ප්‍රඥාවන්ත කරවන්න උත්සාහ කළා ප්‍රඥාවන්ත වෙන්නේ නැහැ. එහෙමයි. එයා ඔය අහුවෙලා යන්නේ දැන් බලන්න දැන් මේ බුද්ධ කියන ශ්‍රී නාමය ගැන දැන් අහද්දි බාහිර ලෝකයේ මේ එතකොට මේ කර්මය දැන් කර්මයයි විපාකයයි ගැන බුද්ධ දේශනාවේ තියෙන්නේ එතකොට. එහෙමයි. එතකොට එහෙම සර්වඥයන් වහන්සේ එහෙම දෙයක් අවබෝධ කරලා දෙවි මිනිස් ලෝකයට දේශනා කරද්දී මේ ඒ සියල්ල අතහැරලා දාලා සර්ව බලධාරී දෙවියෙක් විසින් යමක් කරනවා කියලා කියන මතේ පිළිගන්න පිරිසක් මේ ලෝකෙ ඉන්නවා. එහෙමයි සර්. ඒතර බලන්න එතකොට දැන් මේ මත දෙක තමයි ලෝකෙ තියෙන්නේ. මොකද්ද මේ කර්මයයි විපාකයයි පිළිබඳ විශ්වාසය ඇතිවීමයි නැතිවීමයි. එහෙමයි. එතකොට මේ නැතිවීම කියන එක බෙදි යනවා ඊට පස්සේ තව. එතකොට ඒගොල්ලන්ගේ සර්ව බලධාරී දෙවිය එකිනෙකිනා වෙනස් වෙනවා එතකොට. එහෙමයි ස්වාමීනි. බලන්න ඒ කොටද වැඩි කර්මය විපාකයේ විශ්වාස කරන කොටද වැඩි බලන්න දැන් අද. ඊතනම වෙන් කර ගැනීම තියෙන කුමක්ද? ප්‍රඥාවමත්. එහෙමයි. ඊතනම වෙන් කර ගැනීම තියෙන ප්‍රඥාවත් එක්ක. එහෙමයි. ඒතර ආගම තෝරගන්නේ තමන්ගේ ප්‍රඥායි ප්‍රමාණයට. අදාළ ධර්මයේ තෝරගන්නේ තමන්ගේ ප්‍රඥායි ප්‍රමාණයට. එහෙමයි. එතකොට ඒ දැන් බුද්ධ දේශනා වුණත් දැන් ශ්‍රවණය කරන ධර්මයේ නාමයෙන් විවිධ දේවල් කියලා දෙනකොට ඒ අතරින් පෙරිපෙරි ඇවිල්ලා පිරිසිදු බුද්ධ දේශනාවට ඒක රාශී වෙන්නේ හරීම ස්වල්ප පිරිසක්. හරීම ස්වල්ප පිරිසක්. එහෙමයි. දැන් සාමාන්‍ය කල්පනා කරලා බලන්න අපි බුද්ධ වචනේම අරගෙන දැන් මේ දේශනාව කියලා දෙනවා. ඒතර මේ දේශනාවට සංවේදී වෙන පිරිසට වඩා ඒ සමහරලාට අපි හිතමුකෝ බෞද්ධ සංස්කෘතියෙන් වෙච්ච පදනම් වෙච්ච ලස්සන කතන්දරයක් කියලා දෙනවා. එහෙමයි. ওই දෙකට වැඩිපුර එකතු වෙන්නේ කවුද? එහෙමයි. වැඩිපුර එකතු වෙන්නේ කතන්දරයට. නමුත් ස්වාමීනි මේ රන්වැනි රන් වලින්වත් උපමා නැති මේ ලෝකේ මුල්වරට භාග්‍යවතුන් වහන්සේ මේ ඥාන ධාරාවක් නේද ස්වාමීනි මතු කරන්නේ? අනිවාර්යයෙන්ම. එහෙමයි. පෙර නොඇසූ විරෝධහමක් නේ. එහෙමයි. එතකොට ඇසක් උපදින දහමක්. එහෙමයි. ඥානයක් උපදින දහමක්. ආලෝකයක් උපදින දහමක්. මානසික ප්‍රඥා පරිවර්තනයක උපදින දහමක් මේක. එහෙමයි. ඥාන පරිවර්තනයකට මේ ඉන්නේ. ඥානය පිළිබඳ පිපාසයක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන් ඥානෙත් තියෙන පිපාසි තියෙන කෙනා තේරුම් ගන්න පුළුවන්. එතකොට බුද්ධ දේශනාව ඇහෙන්න එහෙමයි. දිසවන් යොමු කරනවා වගේ. එහෙමයි ස්වාමීනි. කන් යොමු කරනවා වගේ. එහෙමයි. එහෙමයි තියෙන්නේ. එහෙයි ස්වාමීනි. ඒතර ඒක තියෙන තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට. ප්‍රඥාව වැඩෙන්න
ඒතර මට ඔය සමහර කට්ටිය පින් අනුමෝදන් කරන කතා කරද්දී කියන අනේ ඉස්සර නම් ඉතින් මෙච්චර මේ ගැඹුරු දේශනා අහන්න හිත පිහිටියේ නෑ දැන් නම් අනේ පුදුම ආසයි පිපාසයක් වගේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ වචනේම තේරෙනව නේද? එතකොට ඒතර මුල් කාලේ තිබුණ නැති මොකද්ද කියලා. එහෙමයි. තිබුණ නැති මොකද්ද ප්‍රඥා ලෝකේ. වැඩිලා තිබුණේ. ප්‍රඥා මෝරා යනවා. අපි මේක ගැහුවට බැන්නට ඇති වෙන්නේ නෑ ඉතින්. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන බුද්ධ දේශනාවක් ශ්‍රවණය කිරීමම තමයි Tamanට ප්‍රඥා ලෝකයේ මනාකොට විවර කරන මාර්ගය. ඒතර එතනදී Tamanට එන්න බැරි නම් තමයි හැමතිස්සෙම මේ අදහසේ ඉන්න ඕන. මං කවදා හරි දවසක එන්න ඕන තැන මෙතන. එහෙමයි. මට කරන්න තියෙන්නේ මේක. මට කරන්න තියෙන්නේ මේකයි කියලා හැමතිස්සෙම හිතට පණිවිඩය දෙදී ඉන්න ඕන පරිස්සමෙන්. Tamanට එන්න පුළුවන් දවසක් තියෙයි ඒකට. එහෙමයි ස්වාමීනි. නැත්තම් ඒකවත් තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මේක මේ බුද්ධ දේශනාවම ශ්‍රවණය කිරීමමයි කියලා හරය තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? තමන් කවදාවත් හරයට එන්නේ නැහැ. හරයට එන්නේ නැහැ. ඒතර එහෙනම් මේ පුද්ගලික මතවාද ඔස්සේ, පුද්ගලික ආකල්ප ඔස්සේ, පුද්ගලික අදහස් ඔස්සේ, කතන්දර ඔස්සේ මේ එකිනෙක කෙනා වහවැටලා දුවන්නේ තම තමන්ගේ ප්‍රඥා ලෝකේ තම තමන් දැල්ල ගන්න තමන්ට අදක්ෂ වීම නිසා කියලා තමන්ගේ අදක්ෂභාවය තේරුම් ගත්තොත් තමන්ට ඒක රැකවරණයක් ඇත්තට. එහෙමයි. මොකද කවදා හරි දවසක තමන් එතෙන්ට එනවා තමන් මේක අදක්ෂ නිසායි මට මේක අහන්න බැරි. මම මෙතෙන්ට හිතපත් වෙනකම් මම සීලේ පිහිටලා ගුණධර්ම වල පිහිටලා මේ කතන්දරය හරි අහගෙන හිටියක් කමක් නැහැ ඉතින්. එහෙමයි. තෙරුවන් ගැන යම් ආකාරයේ ප්‍රසාදයක් හරි උපදින ඕනේ එතකොට. නැත්තම් මිත්‍යා දෘෂ්ටියකට හිත පිහිටන්නේ. එහෙමයි. නම හරය මෙතන. හරය මෙතන. විස්තර කරන පින්වත් මහණෙනි හට නොගත් ආශ්‍රවයන් පවා හටගන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් කියන. හටගත්තු ආශ්‍රව පවා වැඩි වැඩි යන්නේ කුමකින්ද? අයෝනිසෝ මනසිකාරයෙන් කියන. එහෙමයි. ඊට පස්සේ ලස්සන විස්තරයක් තියෙනවා අත්තිබික්කවේ පින්වත් මහණෙනි මේ ආශ්‍රවයන් වර්ග කීපයක් තියෙනවා කියලා. අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා ඔන්න බලන්න මේ විසරද ඥානයේ තියෙන ආශ්චර්යය. එහෙමයි. පින්වත් මහණෙනි හිතේ තුලේ පවතින සමහර ආශ්‍රව තියෙනවා කුමද්ද? දර්ශනයෙන්මයි ප්‍රහාණය කරගන්න තියෙන්නේ. දර්ශනය පිරිසිදු වීමෙන්මයි මේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. දැක්ම පිරිසිදු වෙන්න ඕන. ඒක දකින්නම ඕන. දැකලම තමයි ඒක දුරු කරගන්න තියෙන්නේ. එහෙමයි. ඔහුගේ දර්ශනය පිරිසිදු වෙන තමයි ඒ ආශ්‍රව ප්‍රහාණය වෙලා යන්නේ. කුමන දර්ශනයද? චතුරාර්ය සත්‍ය නම් වූ දර්ශනය. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ප්‍රහාණය වෙන ආශ්‍රව තියෙනවා. එහෙමයි. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ වුණු පමණින්ම සියලු ආශ්‍රව ප්‍රහාණය වෙලා යන්නේ. හරි ආශ්චර්යයි. එහෙමයි. හරිම අద్భుතයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙද්දි ප්‍රහාණය වෙන ආශ්‍රව තියෙනවා. ඊළඟ කුමක්ද? ඊළඟ තියෙනවා හරි ලස්සන විස්තර කරනවා අත්ති ආසවා සංවරා පහතබ්බා. එතකොට තව ආශ්‍රව තියෙනවා කියනවා සංවර වෙවි ප්‍රහාණය කරන්න ඕන කියනවා. දැන් චතුරාර්ය සත්‍ය කෙනෙකුට උන අවබෝධ වෙන සත්‍ය ඥානටපත් වුණා කියලා හිතන්නකෝ. ඔහු සංවර වෙන්නේ නැහැ. ඒ ආශ්‍රව ටික ප්‍රහාණය වෙලා යන්නේ. එහෙමයි. ස්වාමීනි ආශ්‍රව කියන කරුණේ මේ තේරුමත් නැවත විමස ගන්න හිතෙනවා. ඒ අපි මම ඊළඟ දේශනාවේදී ඒක විස්ස කරන්න ඉන්නවා. එහෙමයි. මොකද නිබ්බෝධික සූත්‍රයේ හරිය ලස්සන විස්තරයක් තියෙනවා. එහෙමයි. ඒකට ඒකෙදි තියෙනවා මේ ආශ්‍රව කියන කාරණේ හරි පුදුමයි මේ ආධ්‍යාත්මයේ සියුම්මම තියෙන දෙයක් ඒක. උපතට හේතු වෙනවා කියන එකද? ඒක විස්තර කරනවා රැස් කරපු පිනටයි රැස් කරපු පවක් ඇද්ද ඒ පිනට පාන පවට අනුව සත්‍යය ආය උපත කරා ගෙනියන්නේ ආශ්‍රවයෙන් කියලා. එහෙමයි ස්වාමීනි. අබිනිබ්බති කියලා වචනයක් තියෙන්නේ. එහෙමයි. යම් පිනක් රැස් කරනවද යම් පවක් රැස් කරනවද අපි මේ වගේ පුණ්‍යපතයක් තුල ඉන්න පුළුවන් කයින් වචනින් මනසින් එහෙම නැත්නම් පව් රැස් වෙන දෙයක් තුල කයින් වචනින් මනසින් ඉන්නවා. එහෙමයි. දැන් අපි ඔච්චර හිතන්නේ නැහනේ. එහෙයි. නමුත් ඒ පිනට අනුව අපි ගෙනියන්නත් කෙනෙක් ඉන්න ඕන. පවට අනුව ගෙනියන්න දෙයක් තියෙන්න ඕන. එහෙමයි. ඒ ගෙනියන දේ කවුද? ආශ්‍රව. එහෙයි ස්වාමීනි. ගෙනියන දේ කවුද? ආශ්‍රව. එහෙමයි. හරි පුදුමයි ඒක. ඒ පවට පිනට අනුවම ඒතර පවට පිනට අනුව තමයි යා ගෙනියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට ඒ ආශ්‍රවයේ විසින් තමයි ගෙනියන්නේ කාර්යය කරන්නේ.
එයා නැතිනම් ගෙනියන්න එතකොට එයා නැතිනම් ගෙනියන විදියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකයි බය නැතුව පින් කරන්න කියලා කියන්නේ ඒකයි. කොහොමද නිසාද? මේ ගෙනියන්න ඕන දේ නැත්තම් එයා කොහොමද යන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ බය නැතුව පින් කරන්න කියන එක සමහර කියන පින් කරන්න එපා සංසාරේ යනවා කියලා කියන සමහර මෝඩයෝ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. පින් කරන්න එපා සංසාරේ යනවා කියනවා. ඒතර පින් කරන්න එපා සංසාරේ යනවා කියලා කියන්නේ ඇත්තටම මේ පිනපව මේ ආශ්‍රව පිළිබඳ අවබෝධයක් නැති කට්ටිය. එහෙමයි ස්වාමීනි. සියල්ල දන්නා සියල්ල දකින සර්වඥයන් වහන්සේ දේශනා දකිනවා පින විසින්වත් පව විසින්වත් නෙවෙයි ගෙනියන්නේ සත්‍යය ආශ්‍රවේ විසින් තමයි ගෙනියන්නේ. එහෙමයි. ඒ නිසා මේ සංසාරය යන්න කැමති නම් ආශ්‍රවේ තමයි දුරු කරගන්න ඕනේ. එහෙමයි. සංසාරේ දුගතියට කැමති නම් පව තමයි අන්තහරින්න ඕනේ. එතකොට ආශ්‍රවේ යම් තාක් තිබේද ඒ තාක් ඔහු රැස් කරගත්තු පිනට පවට අනුව අරගෙන යනවා. එහෙමයි ස්වාමීනි. පිනට පවට අනුව මොකද වෙන්නේ? යාට ආශ්‍රවේ විසින් කොහොමත් අරගෙන යනවා. පින පව විසින් මොකද වෙන්නේ? සැපේ දුකේ වෙනස්කම් ඇති කරලා අදාළ ස්ථාන තීරණය කරනවා. අදාළ ස්ථාන තීරණය කරනවා. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි. ඒතර ආශ්‍රව කියන දේ හරි පුදුම දෙයක් නේ. බුදු කෙනෙක් මෙහෙම දකින්නවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය කළ නැත්නම් ඒක භයානකයි. මොකද මේ ආශ්‍රවේ තියෙන්නේ සතර පායත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. දර්ශනීයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවේ තියෙන්නේ සතර පායත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙමයි. ඒ නිසා මේ දර්ශනීයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවේ ප්‍රහාණය වුනේ නැත්නම් ඒ ආශ්‍රවේ තනිකර ක්‍රියාත්මක වෙන්නේ සතර පායත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. බුද්ධ චතුරාර්ය සත්‍ය ප්‍රහාණය වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම ටික නැති වෙලා යනවා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ කියලා කියන්නේ සක්කාය දිට්ඨියේ බැසගෙන තමයි එතකොට ඒ ආශ්‍රවේ වැඩ කරන්නේ. ඒක හරි බරපතලයි. එහෙමයි. එතකොට සීලබ්බත පරාමාසවල බැසගෙන තමයි ඒ ආශ්‍රවේ වැඩ කරන්නේ. විචිකිච්ඡාව තුළ බැසගෙන තමයි ආශ්‍රවේ සකස් කරන්නේ. අකුසල පතයක් තුළ බැස. එතකොට හරි පුදුමයි. අකු මේ සතර පායට ගෙනියන සංයෝජනයක් තුල නිර්මාණය වෙන ආශ්‍රවයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර සතර පායට ගෙනියන ඒකයි දැන් අර සමහර අය දැන් ඔය කියන්නේ පින් කරලා දුගතිය ගියා කිව්වම කට අරින්නේ. එහෙම කොහොමද වෙන්නේ කියලා. ඇයි සතර පායට එන සංයෝජනේ තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. සතර පායට එන සංයෝජන දැන් අපි අර මීටිසල කතා කළේ අර මේ ශ්‍රාවක භූමිය පිළිබඳ මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ගේ භූමිය පිළිබඳව අර මේ මිලිඳු රාජ ප්‍රශ්නේ ලස්සනට කතා කළේ අපි අර. එහෙමයි. ඒතර හරිය පුදුමයි මේ හිතා ගන්න බැරි සුන්දර විස්මිත නිර්මල අසිරිමත් වූ ප්‍රඥා ලෝකයක් සර්වඥයන් වහන්සේට තියෙනවා. ඒක හිතා ගන්න බෑ ඒක. එහෙමයි. ඒතර මේ චතුරාර්ය සත්‍ය විමසද්දිමයි ඒ කිනාගේ හිත තුළ තියෙන මේ දර්ශනීය ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ කියලා සියල්ල දන්නා සියල්ල දකිනා සර්වඥයන් වහන්සේට විවන් උදාර අවබෝධයක් තියෙනවා. ඒවා මරුන්ට නොපෙනෙන කාරණාවක්. නැති ආලෝකයක්. ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට දෙවියන්ට සාමාන්‍ය මිනිසුන්ට නැති ආලෝකයක් තමයි සර්වඥයන් වහන්සේගේ තියෙන ප්‍රඥා ලෝකය. කුමද්දී අසිරිමත් බව හරි පුදුමයි. දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ දකින්නකම් දුකේ හට ගැනීම පිරිසිඳ දකින්නකම් දුකේ නැතිවීම මාර්ගය පිරිසිඳ දකින්නකම් සතර පායට යන සංයෝජනයත් එක්ක ආධ්‍යාත්මී නිර්මාණය වෙන ආශ්‍රවයක් තියෙනවා. ආශ්චර්ය නැද්ද එහෙම දැක්ම? එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයි නේද? එහෙමයි. අద్භූතයි නේද? එහෙමයි. ඒක අපිට හිතා ගන්න බෑ ඒක. ස්වාමීනි කොහොමද ඊතරම් අධ්‍යාත්මයේ විනිවිද දකින්නේ කියලා? ආන්න එකයි කියන්නේ. එතකොට ඒ විශාරද බව තුළ පිළිහිట్లా තමයි දේශනා කරන්නේ. මේ කීනාසවස්සතේ පටිජානතෝ ඉමේ ආසවා පරිකීනාති. ඔබ වහන්සේ මේ ආශ්‍රවේ ප්‍රහාණය වුණා කියලා කිව්වට අසවල් ආශ්‍රව ප්‍රහාණය වුණයි නෑ කියලා මේ දෙවියන් මරුන් බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙවි මිනිස් ප්‍රජාත ලෝකේ කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ. එහෙමයි. මෙවන් ආශ්‍රවයක් දකින මේ ආගමික නායකයෙක් ගැන මේ ලෝකයේ සිටිනවාද? ශ්‍රමණයෙක් ගැන සිටිනවාද අපි අහලා? එහෙමයි ස්වාමීනි. ඒතකොට මේ එහෙනම් අපිට තේරෙන්න ඕනේද පරිපූර්ණ වශයෙන් අපගේ සර්වඥයන් වහන්සේ
මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක් තියෙනවා කියලා පිරිසිදු දැකලා තියෙනව නේද? එහෙමයි. හරි පුදුමයි නේ. එහෙමයි. ස්වාමීනි මොනතරම් විස්මිත සාත්‍ෘත්වයක්ද මේ ප්‍රකට වෙන්නේ විසද වෙන්නේ කියලා විමස ගන්න හිතෙනවා. දැන් අපි විද්‍යාව හෝ අර්ථ ශාස්ත්‍රය හෝ ඒ නොයේකුත් ශිල්ප ශාස්ත්‍ර වසර ගණනාවක් තුල විකාශනය වෙන මේ මොහොතේ වෙනස් වෙලා අලුත් දැනුම ඇති වෙනවා. මේ දැන් තමයි හරියන්නේ කියලා හිතෙනවා. එතකොට සම්පූර්ණ ලෝකෙම එහෙම පැත්තක තියෙද්දි අපගේ සර්වඥයන් වහන්සේ මේ සිහනන්ද පවත්තන ආකාරය කොතරම් ආශ්චර්යද බලන්න නේද? එහෙමයි ස්වාමී. ඒ සිහනදේ තියෙන ආශ්චර්ය කතරම් දෙයක් කාලීන දේවල් ලෝකෙට ඉස්මතු වෙද්දී අකාලික දහමක් ඉස්මතු වෙනවා ඒ ශ්‍රී මුව මණ්ඩලේ. එහෙමයි. එහෙම නේද? දැන් ඔය කිව්ව හැම දැනුමක්ම කාලීන දේවල්නේ කාලයකට විතරයි. එහෙමයි. දැන් අද මේ පෘථජ්ජන වචනයෙන් ඇවිල්ලා තියෙන කාලීන බණ කියලාත් ඇවිල්ලා. එහෙමයි ස්වාමීනි. පෘථජ්ජන එකතුලා පෘථජ්ජන විවහාරයකට ගෙනලා තියෙන කාලීන බණ කියලා. මේක අකාලික දහමකට කොහොමද කාලීන බණක් කියන්නේ? එහෙමයි. ඒව නේද? මේක තුන් කාලෙටම හරියන පරම සත්‍යයක් මේ. එහෙමයි. එතකොට මේ අකාලික මෙවන් සොඳුරු අවබෝධයක් උපදින්නේ පරිපූර්ණ වූ සර්වඥ වූ මේ විසරද ඥානයන්ගෙන් නිර්මිත වූ මේ දහම් කඳකින් එහෙමයි. දහම් ධාරාවකින් ධර්මයෙන් උපන් සර්වඥයන් වහන්සේගෙන් උපදින දහමක් මේ තියෙන්නේ. එහෙමයි. ඒ නිසාම අකාලික වන්නේ. ඒ නිසාම මේ දහමත් අකාලිකයි. එහෙමයි ස්වාමීනි. ඊතර බලන්න වෙන කෙනෙක් කියන මතවාද අදහස් ගත්තොත් එහෙම සමහරවිට මේ ඇත්ත වෙලා මේ තව ටිකකින් බොරු. එහෙමයි. නමුත් සර්වඥ අරහත් සම්බුදුරජාණන් වහන්සේ නමක් යම් ධහමක් අවබෝධ කළාද ඒ ධහම තුන් කාලෙම පරම සත්‍ය විදියට මේ දෙව් මිනිස් ලෝකයේ අතර විරාජමානව බැබලි පවතිනවා. එහෙමයි ස්වාමීනි. දැන් වසර 2565ක් වෙනවා සර්වඥයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාලා එසේ තියෙද්දිත් අකාලික ධහම හරි ආශ්චර්යයි. දෙව් මිනිස් ලෝකයාගේ ප්‍රඥා ලෝකයේ දල්වමින් දෙව් මිනිස් ලෝකයාගේ මුලා බව නැති කරමින් රාග දේශ මොහ දුරු කරමින් තාමත් විරාජමානව අකාලික දහමක් විදියට තාමත් දෙව් මිනිස් ලෝකයා අතර සාදුනාද නංගමින් ඒ දහම්සක ප්‍රවර්තනය වෙනවා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. එහෙමයි. අපිට ඒක හිතා ගන්න බෑ ඒක. එහෙමයි. ඒතර බලන්න මේ දර්ශනීය ප්‍රහාණය කරන ආශ්‍රවයක් තියෙනවා කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ප්‍රහාණය කරන ආශ්‍රවය. එහෙමයි. අපිට ඒක හිතා ගන්න බෑ. එතකොට විස්තර කරනවා මේ ගැන කියද්දි මේ අසුතවත් පුතඥයයි සුතවත් ආර්ය ශ්‍රාවකයා ගැන කියනවා. ඉතින් මේ ලොකු විස්තරයක් මෙතන තියෙනවා ඇත්තට මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රය මේ අසුතවත් පුතඥ කෙනාගේ තියෙන ස්වභාවය විස්තර කරනවා. අන්‍යයා කල්පනා කළ යුතු දේ කල්පනා නොකළ යුතු දේ දන්නේ නැහැ කියනවා. එහෙමයි. ආර්ය ශ්‍රාවකයා ගැන කියද්දි කියනවා එයා කල්පනා කළ යුතු දේ කල්පනා නොකළ යුතු දේ දන්නවා කියනවා. එහෙමයි ස්වාමී. මේ දෙන්නගේ විශේෂත්වය. එතකොට මේ අසුතව පුතඥයට වෙන හානිය මොකද්ද? කල්පනා කළ යුතු දේ දන්නේ නැති නිසා. කල්පනා නොකළ යුතු දේ දන්නේ නැති නිසා කල්පනා නොකළ යුතු දේ කල්පනා කරනවා කියනවා. කල්පනා කළ යුතු දේ කල්පනා කරන්නේ නැහැ කියනවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? එයාගේ හිතේ ආශ්‍රවයන්ගෙන් හිත යටපත් වෙලා යටපත් වෙලා හිත දෘෂ්ටිගත වෙනවා කියනවා. කොහොමද දෘෂ්ටිගත වෙන්නේ? ඔය කිව්වට මං අතීතයේ හිටියක් දන්නෙත් නැහැ. අන්න අතීත ගැන සැක කරනවා. එහෙමයි. අනාගතේ මං ඉඳීත් දන්නෙත් නැහැ. හිටියනම් කොහොම ඉඳීත් දන්නෙත් නැහැ. අනාගතේ කොහොම ඉඳීත් දන්නෙත් නැහැ. ඒතර අතීතයේ අරබය අනාගතයේ අරබය ඔහුට තිබින්නේ කොහොමද? සැක. එහෙමයි. සැක තියෙන්නේ. එහෙයි ස්වාමීනි. අතීතයක් අරබය අනාගතයක් ඉස්සර ඉඳලා තියෙනවද? ඉස්සර ඉඳලා නැද්ද? ඉස්සර හිටියනම් කවුරු වෙලා ඉන්නේ නැද්ද? ප්‍රශ්න විතරයි යාට තියෙන හැමදාම. දැන් සමහර අය ඉන්නුනේ බණ අහනවා සද්දාය පිටින්නේ ප්‍රශ්න විතරයි. එහෙමයි. මේ මෙහිම යෝනිසෝ මනසිකාරය දෙන්න මෙහිම හිතන්න කියනවා. ඒක පැත්තක. අර වෙන මොකද්දෝ හිතා ඉන්නවා. අර කොහොමද මේක කොහොමද? අර කොහොමද මේක කොහොමද? එච්චරමයි තියෙන්නේ. යම් දහම් කරුණක් තේරුම් ගැනීම පිණිස ඒක සෙව්වාට කමන්නේ. නමුත් හැමතිස්සෙම තමන්ට ප්‍රතිපත්ති යෙදෙන දේක් තමන්ගේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒක තමන් මූලික අරමුණක් විදිහට සීලේ පිළිහිටලා ගිහිගෙදර ඉන්න කෙනෙක් නම් දානය පුරුදු කරමින් ඒතර එයාගේ හිතේ යම් බුදුගුණ සිහි කිරීමක්, දහම් ගුණ, සංගුණ සිහි කිරීමක් ඒ අතරේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සර්වඥයන් වහන්සේ ගැන
ඒ ਸਰවඥතා ඥානය පිළිබඳ පහන් සිත් ඉපදවීම පිණිසම ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. එහෙමයි. ඒත් මේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ මේ සැක සංකා ඇති කර ගැනීම පිණිස නෙමෙයි. පහන් සිත් ඉපදවීම පිණිස. යම් දහම් කරුණක් තේරෙන්නේ නැත්නම් හිතන්න ඕන අනේ ਸਰවඥයන් වහන්සේගේ ਸਰවඥ සිතට ඇති වුණ මේ දහම නම් ගම්බීරයි මේක පරම සත්‍යයක් එච්චරයි. එහෙමයි ස්වාමීනි. එච්චරයි. වෙන්නේ කොහොමද කියලා ඒක Tamanට මේ ගෝචර වෙන්නේ නැත්නම් මොකද ඒකට හේතුව තමන්ගේ ඥානෙ වැඩෙන්න ඉපාය. ආලෝකයක් තුල දකින්න දෙයක් කොහොමද අඳුරක් තුල ඉන්න කෙනෙක් දකින්නේ? එහෙමයි. එහෙම නේද? දැන් අපි මේ කාමරේ ඉන්න ආලෝකයේ දැල්ලගෙන අපි දකින්න දේවල් තියෙනවා. අපි මේ ආලෝකය ඔක්කොම නිවුමට පස්සේ පේන්නේ නැති දේවල් තියෙනවා. ආලෝකයට විශේෂ වෙන දේවල් තියෙනවා අඳුරට විශේෂ නොවන දේවල් තියෙනවා මේ ලෝකේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ඒකට තමන් තේරුම් ගන්න ඕනේ එහෙනම් මගේ හිත තාම අඳුරේ තියෙන්නේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥා ලෝකේ පරිපූර්ණ වෙලා ප්‍රඥා ලෝකයෙන් දැකපු දේ මං කොහොමද ඒ අයුරින් සියල්ල ස්පර්ශ කරන්නේ කියලා. එහෙමයි. මං ඊ උතුම් ප්‍රඥා ලෝකය ගැන පහන් සිත් උපදව ගන්නවා කියලා සර්වඥයන් වහන්සේගේ ප්‍රඥා ලෝක ගැන පහන් සිත් උපදව ගන්න එච්චරයි. එහෙමයි. එහෙම නේද? එහෙයි ස්වාමී. එතකොට නේද අපි ශ්‍රාවක බව ඉතුරු වෙලා රැඳෙනවනේ අපි. එහෙමයි. ශ්‍රාවක බව ආරක්ෂා වෙනවා එතකොට. ස්වාමීනි. මොකද වැදගත්ම දේ ශ්‍රාවක බව රැකගන්න එකනේ. එහෙමයි. මොකද මේ ශ්‍රාවක භූමිය කියන එක රැක ගන්න ඕන. එහෙමයි. ඒ ශ්‍රාවක භූමිය රැකගන්න යන්නේ විදියටයි. හැමතිස්සෙම සර්වඥයන් වහන්සේගේ අවබෝධය අපි තේරුම් ගන්න ඕනේ පරිපූර්ණ ප්‍රඥාවෙන් ප්‍රඥා ලෝකයේ උපදවාගෙන දැකපු දේ. එහෙමයි. මම මේ කාමයේ ඉඳගෙන මේ අකුසල් තුළ ඉඳගෙන මේ දේවල් තුළ ඉඳගෙන මගේ ප්‍රඥා ලෝකය කෙසේ උපදින්නද? එවන් ප්‍රඥා ලෝකයක් නැති සිටින් මම කොහොමද සර්වඥයන් වහන්සේගේ දහම තීරණය කරන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? අවබෝධ කරන්න තියෙන දහමක් එතකොට නිකම්ම වැටෙන්නේ නැහනේ. එහෙමයි. ආන්න ඒකයි. ස්වාමීනි අවසර ලැබේ අපේ පින්වත් ස්වාමීන් අපි හැමදෙනාටම අනුකම්පා වෙන්නේ කරුණ මතක් කොට වදාළේ. ස්වාමීනි ඊතරම් හික්මීමක් ශ්‍රාවකයෙකුට තමන්ට අවබෝධ වෙන්නේ නැත්නම් තමන්ගේ පැහැදීමට හානි කරගන්න නැතුව අවබෝධ වෙන තරම ස්පර්ශ කරමින් කියව ගනිමින් තථාගතයන් වහන්සේ ගැන පැහැදීමටපත් වෙමින් එහෙම වාසය කරගන්න එහෙම ඉවසීමක් අපිට හදාගන්න කොච්චර දෙයක්ද ඒක නේද? ඒක තමයි පුරුදු කරගන්න ඕනදී. එහෙමයි. සර්වඥයන් වහන්සේ ගැන පැහැදීම තියාගන්න ඕන. තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණය තමයි දැනගන්න හැමතිස්සෙම. එහෙමයි. එතකොට හැමතිස්සෙම ශ්‍රාවක බව රැඳිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවක බව රැක ගන්න තියෙන ක්‍රමය මේක තමයි. චෝදනාවට උපවාදයේ ඇති කරගන්න අවස්ථාව. සැක කරන්නේ නැතුව අර කොහොමද දැන් බලන්න මෙතන තියෙන හැමනේ අනාගතේ මං ඉදීවිද? අනාගතේ මං ඉන්නේ කන්නේ නැද්ද? කවුරු වෙලා ඉදීවිද? අසුප්ත පුතජනට ওই විදිහට වර්තමාන කාලේ පවා තමන් ගැන අර කොහොමද මේ කොහොමද කියන ස්වභාවයෙන් තමයි කියන උපදින්නේ. එහෙමයි. ඒතර ඒක පුතජන සිටිවිලි එක. ධර්ම ශ්‍රවණය කරපු ධර්මයට ආස කරන කෙනෙකුට ඇති වුණා හිතන්න ඕනේ පුතජන සිටිවිලි කියලා. එහෙමයි. ඒතර තමන් පුතජන බව දැන් පුතජන බව තුල ඉඳලා හිත පුරුදු කරපු දෙයක් තියෙනෝනේ. ඒ පුරුද්දට හිත වැටෙන්න පුළුවන්. වැටෙනකොට ආයෙ ගොඩ ගන්න ඕන බුද්ධ වචනේ සිහි කරලා. ආයෙ පුතජන භූමියට වැටෙන්නේ නැතුව. ඒතර පුතජන භූමියට වැටෙන්නේ ওই ක්‍රමයට. ආරි භූමියට එන්නේ අර ක්‍රමයට. ශ්‍රාවක භූමිය රැකගන්නේ මේ ක්‍රමයට. හරි ආශ්චර්යයි ඒක. ඊළඟට විස්තර කරනවා මේ ওই විදියට දෘෂ්ටිගත වෙලා යනවා කියනවා මේ පුතජනයා කුමද්ද මේ දර්ශනීය ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැති නිසා කොච්චර ගම්බීර දැක්මක්ද. එහෙමයි ස්වාමීනි. මේ සියල්ල විනිවිද දකින්නවනි සර්වඥයන් වහන්සේ. එහෙමයි. කොච්චර පරිපූර්ණ අවබෝධයක්ද. එහෙමයි ස්වාමීනි. හිතාගන්න බෑනේ. ඊට පස්සේ අන්තිමට අසෘත පුතජනයා මොකද වෙන්නේ දෘෂ්ටි වල කැරකෙලා යනවා කියනවා මට ආත්මයක් තියෙනවා කියලා. මගේ ආත්මෙ නැති වෙලා යන එකක් කියලා. ඊළඟට ආත්මයෙන් තමයි මම මේ ආත්මේ හඳුනගෙන ඉන්නේ. මේ ආත්ම නොවන දේ මං හඳුනගෙන තියෙන්නේ ආත්මය තුලින් කියලා. මං ආත්මේ හඳුනගන්නේ අනාත්මයෙන් කියලා. ওই විදියට මේ කතාබස් කරන සැප දුක් විඳින ආත්මයක් මට තියෙනවා කියලා විවිධ අයුරින් දෘෂ්ටිගත වෙනවා කියනවා. හරි ආශ්චර්යයි. ආශ්‍රවයක් තුලින් මේ සත්වයා ගැට ගෙහි අසරණ බවට පත් වෙන උදාර ස්වභාවය සර්වඥයන් වහන්සේ අවබෝධ කරනවා. එහෙමයි ස්වාමීනි. උදාර නැද්ද මේ ආශ්චර්ය නැද්ද අවබෝධය? එහෙමයි ස්වාමීනි ආශ්චර්යයක්. මෙච්චර ආශ්චර්ය අවබෝධයක් එතකොට ඉදිරියේදී අපි දනින් වැටෙන්න ඕනනේ. එහෙමයි ස්වාමීනි. මේක මහලොකු අපි අර මේ පඬිත මානීව අපි මේවා විස්තර විග්‍රහ කරන්න යන්නේ නැතුව. කොච්චර නිහතමානී වෙන්නව. ඒකනේ ඉන්න කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකයි අර කීටාගිරි සූත්‍රයේ මට මතක හිටියේ තියෙන්නේ
මම කිසිත් නොදනිමි සර්වඥයන් වහන්සේ සියල්ල දන්නාසේක මම කිසිත් නොදනිමි කියන තැනට එන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පින්වත් මහන්නේ මේකට තමයි කියන්නේ දෘෂ්ටිගත වෙනවා කියලා, දෘෂ්ටිවල හිර වෙනවා කියලා, දෘෂ්ටි කාන්තාරේ කියන්නේ මේකටයි කියනවා. කවුද මේක දකින්නේ? භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා පින්වත්නි නිරන්තරයෙන් චතුරාර්ය සත්‍ය සිහි කර කර ඉන්න. එහෙමයි. මොකද මේ ජීවිතේ පටන් ගත්තොත් එහෙම මේ මහා දෘෂ්ටිගත වෙලා සතර පායට වැටෙන මේ දෘෂ්ටි තුළ හිර නොවි ඉන්න ප්‍රධාන මාවත මෙතනයි චතුරාර්ය සත්‍ය සිහි කිරීම. එහෙමයි. ඊළඟට කියන පින්වත් මහන්නේ අසුතව පුතඥය මේ විදියට කිසිම දුකකින් නිදහස් වෙන්නේ නැහැ කියන. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය ගැන කියද්දී කියනවා ආනිමි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ විදියට අතීතය අරබය, අනාගතය අරබය, වර්තමානයේ අරබය සැක සංකා ඇති කරගන්නේ කියනවා. එයි අතීතය අනාගත වර්තමානයේ අරබය සැක සංකා ඇති කරගන්න දෙයක් නැහැ. මොකද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට සිහි කරන්න හැමතිස්සෙම දෙයක් තියෙනවා. දුක නම් ආර්ය සත්‍යය. අතීතයේ අරබය සිහි කරන්න සිහි වෙන තියෙන මොකද? දුකනේ. ජරා ව්‍යාධි මරණය ඇත්තටම සිහි කරන්න තියෙන්නේ. එහෙමයි. වර්තමානයේ සිහි කළත් ජරාවයි ව්‍යාධියයි මරණයයි. අනාගතයේ සිහි කළත් මොනතරා තිරමින් ඉපදුනත් ජරාවයි ව්‍යාධියයි මරණයයි. මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙකුට පේන්නේ දුකමයි පේන්නේ. සැක සංකා ඇති කරගන්න දෙයක් නැහැ. එහෙමයි. අර කොහොමද මේ කොහොමද හිතන දෙයක් නැහැ. එහෙනම් ඒ දුකට වැටුනේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා. එහෙනම් මේ අවිද්‍යාවයි තෘෂ්ණාවෙන් හිත නිදහස් වුණොත් මේ සියලු දුකෙන් නිදහස් වෙනව නෙමෙද? එහෙනම් මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි හිත නිදහස් වෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි හිත ඇතුලේ කය මුල් කරගෙන වචනේ මුල් කරගෙන වැඩෙනකොට නේද කියලා. ඔහොම හිත හිතා ඉන්න ආරි ශ්‍රාවකයාට අතීතය අරබේ ආර විකාර හිත හිතා ඉන්න වෙලාවක් නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? අතීතය සුතවත් ආරි ශ්‍රාවකයෙකුට නම් අතීතය සිහි කළත් අන්තිමට සිහි වෙන තියෙන ජරා ව්‍යාධි මරණය. අනාගතයේ සිහි කළත් අන්තිමට සුතවත් ආරි ශ්‍රාවකයෙකුට නම් සිහි වෙන තියෙන්නේ මොනතරා තිරමින් කොහේ ඉපදුනත් අන්තිමටපත් වෙන්නේ මොකද්ද? ජරාවයි ව්‍යාධියයි මරණයයි. ස්වාමීනි එහෙව් කොට අතීතයේත් දුක නම් තියෙන්නේ, අනාගතයේත් දුක නම් තියෙන්නේ. ඒවා ගැන කවර කරුණකට අපි සැක කර ඉන්නද නේද? මේ අස්පනා අපිට පේන දේවල් නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. දැන් මේ සෘතුවත් ආරි ශ්‍රාවක භූමියට එනවා කියන්නේ කොතරම්නම් සැනසෙල්ලක්ද? ස්වාමීනි මේ වර්තමානයේ චතුරාර්ය සත්‍ය ගැන මානසිකාර කරලා මේ ලද දේ දුක බව ස්පර්ශ කරන හිතක් අතීතයේත් අනාගතයේත් එහෙනම් දුක පවතිනවා කියලා නුවණකට එනවද? අනිවාර්යෙන්ම. එහෙමයි. අනිවාර්යෙන්ම. ඒක අපි අර මට මතක හැටියට අපි මම ඊට ඉස්සෙල්ලා ඥානවත්තු සූත්‍රය අපි දේශනා 13ක් විතර කතා කළා. එහෙමයි ස්වාමීනි. අතීතය අරබය, වර්තමානය අරබය, අනාගතය අරබය ඥානපතයකට එනවා. ඥානපතයන් 44ක් දිනු කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ජරා මරණ මුල් කරගෙන. එහෙමයි. ඒතර බලන්න ඒක ගොඩාක් විස්තර ඇතුව අපි දේශනා 13කට මම හිතන කිට්ටු වෙන කළා අපි. එහෙමයි. දහම් කැඩපති. එහෙමයි ස්වාමීනි. අර නැවත අපිට ඉතින් ඉස්සරහට තව විස්තර කරන්න කතා කරන්න හම්බුනොත් එහෙම කරනු අපි. නමුත් මෙතෙන්දි විශේෂයෙන් මේ දේශනාව අපි ඉස්මතු කරගන්න ඕන නිසා මේ දේශනාවට මුල් තැන දෙනවා. එහෙමයි. ඒතර බලන්න මෙතන ආශ්චර්යම දේ තමයි මේ පෘථජන භූමියක් සර්වඥ හිතට අවබෝධ වෙනවා. ආරි භූමියක් සර්වඥ හිතට අවබෝධ වෙනවා. මේ පෘථජන භූමියයි ආරි භූමියයි වෙන්නේ කුමකින්ද? චතුරාර්ය සත්‍ය පෙර නොයසූ විරූමී උතුම් දහම සිහි කිරීමෙන්මයි කියලා සර්වඥ හිතට අවබෝධ වෙනවා. ඒකට එවන් පෘථජන භූමියක් තුළ නිර්මාණය වෙන ආශ්‍රවය චතුරාර්ය සත්‍ය සිහි කළා ආර්ය භූමියට එනකොට ඒ ආශ්‍රවයන්ගේ නිදහස් වීමේ භාගයක් උදා වෙනවා. කොතරම් පරිපූර්ණ ආශ්‍රවයන් පිළිබඳ අවබෝධයක්ද? ඒ නිසා පින්වත්නි මේ ලෝකේ දෙවියන් මරුන් බමුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිස් ප්‍රජායතු ලෝකෙ කිසි කෙනෙකුට චෝදනාවක් කරන්න බෑ ඔබ වහන්සේට මේ ආශ්‍රව තියෙනවා කියලා. කුමක් නිසාද? සියලු ආශ්‍රව පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා පරිපූර්ණ වශයෙන් දැකලා දෙව් මිනිස් ලෝකයේ අතර සිංහනාද පවත්වමින් මේ දහම්සක ප්‍රවර්තනය කරලා තියෙන්නේ. ඒ දහම්සකින් දෙව් මිනිස් ලෝකයා ඒ ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා සියලු දුකෙන් නිදහස් වුණු ශ්‍රාවකයෝ බව බිහි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ ධර්මානුශාසනාව ඒ සර්වඥයන් වහන්සේගේ විසරද ඥානයන් පිළිබඳ සිත් පහන් කරගෙන
සසර දුක් දුරු කර ගැනීම පිණිසම මේ රැස් කරගත් උදාාර පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ඔබත් මමත් මොන තරම් වාසනාවන්තයිද අපගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පාමුලට පැමිණෙන්න අවකාශ ලැබීමම. ඉතින් අනන්ත ඥානය විසරද ඥානය සහිත වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා හදවත දල්වා ගන්නව ඇරෙන්න අප වෙන කවරනම් කරුණක් කළ යුතුයිද? සිරිපා පියුම පාමුල වැඳ වැටේ. සම්පූර්ණයෙන්ම මේ කය බිම හොවා වැඳ වැටෙනවා විනා අන් කවර කාරණා කළ යුතුද? ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ පහදවන ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ පෙන්වා වදාලා අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයට අපගේ ආදර ගෞරව නමස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාවේදී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ කලවාන කුස්වත්තේ පදිංචිව සිට මැයි මාස 18 වන දින මිය පරලෝකීය එම්.ඩබ්ලිව් ගුණදාස පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් මිලීනා මියුරින් රත්නායක බෙරිඳ දමයන්ති සමන්ත සංජීව ඉන්දික තිලින අසංග රුවන් යන දූපුතුන් ඒකරාශී වෙලා තමන්ගේ මිය පරලෝකීය පියාණන්ට පින් අනුමෝදන් කරන උදාර දහසින් තමයි අද දවසේ මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසභ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින මේ පින්බිම ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුගුණදුන්නු ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. ඒ වගේ මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ශාසනික කටයුතු සුවසේ කරගෙන යනට තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මැයි මාස 18 වන දින මිය පරලෝකීය එම්.ඩබ්ලිව් ගුණදාස පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයේ ඒ කලවාන කුස්වත්තේ පදිංචි පින්වත් මිලිනා මියුරින් රත්නායක දමයන්ති සමන්ත සංජීව ඉන්දික තිලින අසංග රුවන් යන පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ
භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රාවක සිත පහදවන උදාර ශ්‍රී සද්ධර්මය පෙන්වා වදාලා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් කලවාන කොස්වත්තේ පදිංචිව සිට මේ 18 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන MW ගුණදාස පින්වන්ත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් මිලීනා මියුරින් රත්නායක බිරිඳ දමයන්ති සමන්ත සංජීව ඉන්දික තිලින අසංග රුවන් යන ඒ පින්වන්ත දූ දරුවන් ප්‍රධාන ඒ පිනති හැමදෙනාම අපි තාම දයාවෙන් පින්වන්ත ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නවා. ඉතින් මේ පරිද්දෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා. උනන්දු වෙන්න කියලා ආරාධනා කරනවා. 071 232 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට තොරතුරු විමසලා කරුණු දැනගන්න අවස්ථාව තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා හදවතේ පහන් දැල්වමු. යලි නොනිමෙන්න මහා සංඝරත්නය ආශිර්වාදයෙන් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.